Jesus වහන්සේට නමස්කාර වේවා. ශුද්ධාත්මනේ වහන්සේට නමස්කාර වේවා. හලලුය අද අපේ නිරාහාර පූජාව දවසයි. අපි ස්වාමීන් වහන්සේගේ අභිමුඛයේ නිරාහාරයෙන් උන්වහන්සේව සොයන කල උන්වහන්සේ සම්භවෙන්ට පුළුවන් වන ආකාරයට අපි උන්වහන්සේව සොයන්න උත්සාහ කරමු. අපි ළඟදි දවසකත් කතා කරා උන්වහන්සේ සම්භව වෙනවාද? හැමෝටම උන්වහන්සේව සම්භව වෙනවාද? නමුත් උන්වහන්සේව සම්භවෙන්ට යම් ආකාරයකින් උන්වහන්සේව සොයන්න අවශ්‍යයි. යම් පිළිවෙලකින් උන්වහන්සේව සොයන්න අවශ්‍යයි. මොකද උන්වහන්සේගේ මුළුම හදවතින් උන්වහන්සේව සොයන කල උන්වහන්සේව සම්භව වෙනවා කියලා උන්වහන්සේ කතා කළානේ. හොඳයි. ඒ දේශනාව ඉවරයි. ඒ පාඩම ඉවරයි. නමුත් අද දවසේ උන්වහන්සේව සම්භව වෙන පිණිස විශේෂ ආකාරයකින් උන්වහන්සේව අපි සොයන්න අවශ්‍යයි. ඒ විශේෂ තවත් ආකාරයක් ගැන අද දවසේ අපි කතා කරන්න යදමු. ස්වාමී දෙවියන් වහන්සේ ඔබ වහන්සේගේ ශුද්ධ අභිමුඛය ඔබ වහන්සේගේම සෙනඟ ඔබ වහන්සේ මැව්වා ඔබ වහන්සේ සෑදුවා ඔබ වහන්සේ ගොඩනැගුවා අද දවසේ ඔබ වහන්සේ ස්වාමීන් වහන්සේ මුළු මේ යක්ෂයාගේ ග්‍රහණයෙන් ගලවා මුදවා ස්වාමීනි මේ පමණ දුරක් රැගෙන ආවා ඔබ වහන්සේගේ සෙනඟ ඔබ වහන්සේ ඉදිරියේ බලා සිටිනවා ස්වාමීනි. මගේ ජීවමාන ජේසුනේ ඔබ වහන්සේ අද දවසේ අප කෙරේ ප්‍රකාශ වේවා. ඔබ වහන්සේගේ ආත්මය කෙනෙකා මත නිදහස් කොට අප මාධ්‍ය ඔබ වහන්සේ හැසිරෙමින් කෙනෙකාව ස්පර්ශ කරමින් මේ නිරාහාරය ඔබ වහන්සේව සොයන්නා වූ ඒ ගමන ඒ ආකාරය ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ අපේ හදවත් තුළ සනිටුහන් කොට අපේ ජීවිතවල ඔබ වහන්සේ වෙනසක් ඇති කරන සේක්වා. ස්වාමිනි බොහෝ අය වෙනසට කැමති නෑ ස්වාමිනි. නමුත් අපි වෙනසට කැමති. අක්‍රිසත් ඔබ වහන්සේ තුළ වෙනස ශුද්ධයි. ඔබ වහන්සේ තුළ වෙනස ආශිර්වාදමත් ස්වාමිනි. එනිසා අපි ඔබ වහන්සේගේ ශුද්ධ උදය අතට බාර වෙනවා. ඔබ වහන්සේගේ ශුද්ධ උදේ පාමුල අපි ඔබ වහන්සේට කැප වෙනවා. ආමේන්. ජේසුස් වහන්සේගේම නාමයෙන්. ආමේන් ආමේන්. හොඳයි. අද දවසේ අපි ස්වාමීන් වහන්සේව සොයන්ට යන ආකාරයක් ගැන කතා කරන මේ මොහොතේ ඇයි අපි එහෙම සොයන්නේ කියන කාරණයත් අපේ මනසට නැගෙයි. අද දවසේ මම කැමති ඔබ එක්ක බෙදාගෙන අපි ස්වාමීන් වහන්සේට අබ්බා පියාණෙනි කියා කතා කරනවා නේද? අපි උන්වහන්සේගෙන් පියෙක්ගේ සෙනෙහස අත්දකිනවා. උන්වහන්සේගෙන් පියෙක්ගේ ප්‍රේමය අපි අත්දකිනවා. පියෙක් ලෙස අපි ආරක්ෂා කරමින් පියෙක් ලෙස අපි ළඟින් සිටමින් ඒ වගේ දරුවන්ට ආදරය කරන පියෙක් ලෙස අපි උන්වහන්සේ තුළ ඒ ප්‍රේමය දකිනවා. නමුත් සමහර අවස්ථාවල දරුවෝ පවා පියාට එච්චර ලං වෙන්න උත්සාහ කරන්නේ නැහැ. මොකද පියා කියපුවාම තාත්තා කියපුවාම ආදරයකුත් තිබෙනවා ඒත් සමගම බයකුත් තිබෙනවා. මොකද දරුවෝ කියපුවාම දරුවෝ අතින් වර්ධින වෙලාවල් තිබෙනවා. දරුවෝ දුර්වල වෙන වෙලාවල් තිබෙනවා. ඒ අවස්ථාවලදී තාත්තට ඒ දුර්වලකම ගැන ඒ තාත්තට ඒ වුණ දේ ගැන හැමදේම බෙදාගන්න දරුවන්ට හරි අමාරුයි.
මොකද දරුවෝ බයයි තාත්තා ගහයි තාත්තා බනී නේද? නමුත් අපි දන්නවා උන්වහන්සේ ප්‍රේමේ තාත්තා කියලා. නමුත් අපි උන්වහන්සේ කෙරෙහි බාහිව ජීවත් වෙන උන්වහන්සේ ශුද්ධකමට කැමති නිසා උන්වහන්සේගේ ශුද්ධකම උන්වහන්සේ අපිනුත් දකින්න කැමති දෙවියන් වහන්සේ නිසා අපි අපේ හැම දෙයක්ම උන්වහන්සේ සමග බෙදාගන්න පොඩි මැලිකමක් දක්වනවා. එනිසා යාඥා කරන්න ගියාපුවමත් නේද? යාඥා කරන්න උන්වහන්සේ ගම්මකයට ගියාපුවමත් හරියට තෝරලා බේරලා තමයි කතා කරන්නේ. නෑනේ අද දවස් වෙච්ච ඔක්කොම කියන්න බෑ දෙවියන් වහන්සේට අපෝල එච්චාවේ බෑ. තාත්තා මොනවා හිතයිද? නේ දැන් ඔයගොල්ලෝ උනත් පොඩි කාලේ මතක ඇති ඉස්කෝලේට ගිහිල්ලා එනකොට නේද? ඉස්කෝලේ උගන්නපු දේවල් කියයි. සමන්නමුත් ඉස්කෝලේ ගස් නැගපු හැටි, ඉස්කෝලේ ටීචර්ලා ගැන විහිළු කරපු හැටි, අර යාළුවට ගහපු හැටි, මේ යාළුවට ගහපු හැටි, එයත් එක්ක රණ්ඩු වෙච්ච හැටි හැම දෙයක්ම නේද? අපි තෝරලා බේරලා අපේ හොඳ දේ විතරයි තාත්තා එක්ක බෙදාගන්නේ. මොකද බයයි තාත්තා ඊට පස්සේ නරක දේ අපි කරපු නරක දෙයක් අපි කරපු නොවටිනා දෙයක් ගැන කතා කරොත් තාත්තා දනුවම් කරයි කියලා බයයි. තාත්තා බනී කියලා බයයි. ඊට පස්සේ තාත්තගෙන් පහුවදාට නේද? තාත්තගෙන් පහුවදාට කැන්ටිමෙන් කන්න හම්බෙන රුපියල් 5000 හරි නැති වෙයි කියලා බයයි. ඒ නිසා තාත්තා එක්ක බෙදා ගන්න තියෙන දේවල් ගොඩක් අපේ අඩුයි. නමුත් අද දවසේ මම කැමති ඔබත් එක්ක බෙදා ගන්න තාත්තා තමයි. දෙවියන් වහන්සේ තාත්තා තමයි. අපිට තාත්තා එක්ක අවශ්‍යයි. ඒ වගේම අපිට මිත්‍රයෙකුත් අවශ්‍යයි. අපිට හොඳ යහළුවෙක් අවශ්‍යයි. අපෝ යහළුව ගැන නම් පාස්ට කතා කරන්න එපා. ඉන්න තරමක් ඉන්නේ අපිවම පාවල දෙන අපෙන්ම කන අපිම විනාශ කරන යාළුවෝ සෙට් එකක් කියලා කියයි. නේද? අපි ඉමෝ එකේ ගියොත් ඉමෝ එකේ හුස්ම ගන්න ඉඩක් නැහැ යාළුවෙකුට. WhatsApp එක ඔන් කරොත් උදේ ඉඳලා රෑ වෙනකන් ටින් ගගා වදිනවා පුදුම යාළුවන්ගේ මැසේජ් තොගයක්. ඒ වගේම Facebook එක අරින්න බෑ. අරහෙන් යාළුවෝ පෝස්ට් දාලා මෙහෙන් යාළුවෝ පින්තූර දාලා කොහොමද නංගි කියලා අහලා කොහොමද අක්කේ කියලා අහලා ඔයගොල්ලෝ ඉන්නවද ඔයගොල්ලෝ අපිට මතකද අපිව මතකද අරකයි මේකයි නේ හැම තැනම යහළුවෝ පාරකට බහින්න බෑ සිකුරාදා දවසේ රුයි පැත්තට බහින්න බෑ අර යාළුවා හම්බෙනවා මේ යාළුවා හම්බෙනවා යාළුවෝ ගොඩයි. නමුත් ඒ යාළුවන්ගෙන් කීයෙන් කී දෙනෙක්ද ඔබේ සැබෑ යාළුවා? ඔබේ හොඳම යාළුවා. ඇත්තටම ඔබ යාළුවෙක්ගෙන් බලාපොරොත්තු වෙන්නේ මොකක්ද? ඇයි ඒ හැමෝටම ඔබේ ඉමෝ එකේ ඉන්න හැමෝමයි, ඒ ඔබේ WhatsApp එකේ ඉන්න හැමෝමයි, ඒ ඔබේ Facebook එකේ ඉන්න හැමෝටමයි ඔබට තවමත් හොඳ යාළුවෙක් වෙන්න බැරි වෙලා තියෙන්නේ ඇයි? මොකක්ද අපි යහළුවෙක්ගෙන් බලාපොරොත්තු වෙන දේ? අපි කැමති යාළුවෙක්ව හම්බෙලා කතා බහ කරන්න, සතුටු වෙන්න, hina වෙන්න නේද? ඒ යාළුවත් එක්ක කාලය ගත කරන්න. ඒ වගේම අපි යාළුවා ගැන කැමති මොකද්ද? වැඩිපුරම අපේ දුකේදී සැපේදී නේ අර දුකට සැපට සනී කිව වාගේ. නේ දුකේදී සැපේදීත් අපව එක හා සමානව අප සමග සිටින යහළුවෝ තමයි අපි සොයන්නේ. ඒ වගේම අපිව තේරුම් ගන්න පුළුවන්. අපේ අතින් වැරදි වෙයි. නමුත් අපිව තේරුම් ගන්න අපේ දුක දන්න, අපිව හඳුනන, අපේ දේවල් ගැන දන්න, අපිව හොඳට හඳුනන යාළුවෙක් අපිට අවශ්‍යයි. ඒ වගේම අපව ශක්තිමත් කරලා, දිරිමත් කරලා ඉදිරියට අරගෙන යන යාළුවෝ අපිට අවශ්‍යයි. ඒ වගේම අපිට ඕනෙම දෙයක අපිට හැම දෙයකම සමානලාට අපිට ප්‍රශ්න ආපුවම අපිට තේරෙන්නේ නැහැ මොනවා වෙයිද කියලා මොනවා කරන්නද කියලා අපිට තේරෙන්නේ නැහැ. නමුත් ඒ වෙලාවේදී යාළුවෙක්ට කියන්න පුළුවන් නේද? මෙහෙම කරන්න. අපි මෙහෙම කරමු. ඒ වගේ අපි කැමති සැබෑ යාළුවෙක්ට. අපි කැමති අපේ අපිව හඳුනන, අපේ හදවත තේරුම් ගත්ත, අපිට ළඟින් සිටින, අපිට ප්‍රේම කරනවා වාගේ අපිට ප්‍රේම කරන
යහළුවෙක්ව තමයි අපි හොයන්න උත්සාහ කරන්නේ. මේ අපිට ප්‍රේම කරන, අපි ගැන කාලය ගත කරන්න, අපිත් එක්කම ඉන්න, අපි ශක්තිමත් කරන, අපි මඟ පෙන්නන ඒ කෙනෙක්ම තමයි අපි දෙවියන් වහන්සේත්. ඔබේ මගේ, ඔබයි මමයි පියාණන් වහන්සේ කියා හඳුනන, ඔබයි මමයි තාත්තේ කියා කතා කරන ඒ දෙවියන් වහන්සේටම පුළුවන් මගේ සහෝදරයා සහෝදරිය. ඔබේ ඔය ඉම්මෝ එකේ ඉන්න, ඔබේ ඔය WhatsApp එකේ ඉන්න, ඔබේ Facebook එකේ ඉන්න ඔක්කොම යාළුවන්ට වඩා හොඳම යාළුවෙක් වෙලා ඔබේ ජීවිතයට උපකාර කරන්න, ඔබේ ජීවිතයට උදව් කරන්න. ස්වාමීන් වහන්සේ ඔබේ යාළුවෙක් කරගන්න. එදා උත්පත්ති පොතේ 3 පරිච්ඡේදය 8 පදයේ කියන දිවා භාගයේ සිසිල් වේලේ, දිවා භාගයේ සිසිල් වේලේ උන්වහන්සේ සක්මන් කරන හඬ ආදම්ටයි ඒවාටයි ඇහුණාලු. ආදම්ටයි ඒවාටයි උන්වහන්සේ ගාවට යන්න බැරිව තිබුණා. ඇයි උන්වහන්සේට විරුද්ධව වරදක් කරලා පාපයක් කරලා බය හැංගිලා හිටියා. උන්වහන්සේ නොදන්නවාද වරද කරා කියලා? නමුත් උන්වහන්සේ ඒත් ඒ අය මුණ ගැසෙන්ට ඒ දම්මුයනට ආවා. මොකද උන්වහන්සේ ඒත් කැමති අපි තුළ මොන වරද, මොන අඩුපාඩුකම තිබුණත්, මොන දුර්වලකම තිබුණත්, ඔබේ යහළුවෝ ඔබේ වරද දැක්කාම, ඔබේ යහළුවෝ ඔබේ අගුණ දැක්කාම, ඔබේ යහළුවෝ ඔබ නරකයි කියලා දැකලා ඔබ නැවත ආශ්‍රය කරන්න කැමති වෙන්නේ නැති වෙයි. ඔබේ දුර්වලකම, ඔබේ අඩුපාඩුකම දැකලා ඔබ ආශ්‍රය කරලා ඒ අයගෙත් නම කැතවී කියලා ඒ අය ඔබ හොයාගෙන යත් වෙන්නේ නැති වෙයි. ඒ අය ඊට පස්සේ ඔබ දන්නෙත් නැහැ කියලා, ඔබ හඳුනන්නෙත් නැහැ කියලා. නුන් මගේ සහෝදරයා සහෝදරිය, ජේසුස් වහන්සේ, අපේ දෙවියන් වහන්සේ අර පාපය කරලත් වරද කරලත් ඒත් උන්වහන්සේ හැමදාම වාගේ හම්බ වෙන්න ආවා. හැමදාම වාගේ වෙනද වාගේම කතා බහ කරන්න, වෙනද වාගේම වාඩි වෙලා කතා බහ කරලා දේවල් බෙදා හදා ගන්න, සතුටු වෙන්න උන්වහන්සේ තවමත් ඔබ මාව සොයමින් අප මුණ ගැසෙන්ට අප සමගම සිටින දෙවියන් වහන්සේ. ඔබ මාව, අපි මොන දුර්වල වුණත්, කොච්චර දුර්වල වුණත්, අපි කොච්චර අඩුපාඩුකම් තිබුණත් උන්වහන්සේ ඔබ මාව සොයාගෙන එන දෙවියන් වහන්සේ. ඔබව මාව මුණ ගැසෙන්ට බලාගෙන අප සමග අප ඉදිරියේ සිටින දෙවියන් වහන්සේ. හලලූයා. යහළුවත් හැරලදායි. යහළුව කියයි ඔබව ඒ අයට මදිකමක් වාගේ, ඔබව ඒ අයගේ ජීවිතයට බාධාවක් වෙයි කියා හිතයි. නමුත් ජේසුස් වහන්සේ හිතන්නේ, අපේ දෙවියන් වහන්සේ හිතන්නේ මගේ සහෝදර සහෝදරිය. එදා වාගේම අද වාගේම හෙටත් ඔබ ගාව ඉඳීවි. ඔබ ගාවම උන්වහන්සේ ඉඳීවි. හලලූයා. ඒ වගේම උන්වහන්සේ ඔබේ නම කතා කරන දෙවියන් වහන්සේ. ඔබ නමින් හඳුනන දෙවියන් වහන්සේ. දා නික්මයාම 33:17 කිව්වා, ජේසුස් දෙවියන් වහන්සේ මෝසෙස්ට කිව්වා, මම නුඹ නමින් හඳුනන්නෙමි. මම නුඹ නමින් හඳුනමි. නම කියූ පමණින් අපේ දෙවියන් වහන්සේ ඔබ මාව හඳුනනවා. හරි, දැන් ඔය සහනෙ කිව්වේ අර ඕමාන් වල අර ලංකාවේ මේ අර චර්ච් එකේ පාස්ටර් කින්ස්ලිගේ චර්ච් එකේ අරයාද කොරයාද මෙයාද එයාද, එහෙම අරයාද කොරයාද මෙයාද එයාද ගගා ඉන්න යහළුවෝද? නෑ. සාමාන්‍ය අපේ හොඳ යාළුවෙක් නම් අපේ නම කියපු ගමන් දන්නවා, මම දන්නවා මගේ හොඳම යාළුවනේ. එක පාරින් ඒගොල්ලෝ නම කියද්දි හඳුනනවා.
මුත් අපේ බොහෝට අපේ යාළුවෝ මොකද කරන්නේ? මම එච්චර දන්නේ නෑ පොඩ්ඩක් විතර ඉතින් දැකලා තියෙනවා එහෙන් මෙහෙන් හම්බෙලා තියෙනවා. අපි මේ උදේ හවස කතා කරන අපේ යාළුවා සමහරලාවට අපි ගැන එහෙමයි කියන්නේ. මුත් අපේ දෙවියන් වහන්සේ කියනවා මම නුඹව නමින් හඳුනන්නෙමි. මම නුඹව නමින් හඳුනන්නෙමි. ඔබේ නම කියද්දී උන්වහන්සේ දන්නවා. සහනි කියද්දී උන්වහන්සේ දන්නවා. හලලූයා. රාණි කියද්දී උන්වහන්සේ දන්නවා. ප්‍රියන්ති කියද්දී උන්වහන්සේ දන්නවා. ධම්මි කියද්දී දිල් රුක්ෂ කියද්දී උන්වහන්සේ නම කියද්දී උන්වහන්සේ හඳුනනවා. මේ මෙයානේ. මේ මගේ යාළුවානේ. හලලූයා. ඒ වගේම උන්වහන්සේ ඔබව බාත් නොවරින දෙවියන් වහන්සේ. හලලූයා. ඔබ කිසිසේත්ම තනිත කරන්නේ. සමහර අපේ යාළුවෝ අපේ සතුටේදී අපිට සල්ලි භාගෙ තියෙද්දි අපිට හැම දෙයක්ම තියෙද්දි අපිට යාළුවෝ ගොඩයි. නමුත් අපිට කිසිම දෙයක් නැති වෙද්දී අපේ අතේ කිසිම රුපියලක්වත් නැති වෙද්දී අපිට අපේ යාළුවෙක් හොයා ගන්නවත් බෑ. සල්ලි තියෙද්දි කෝල් කරද්දිම කියනවා ආනේ මම මේ ওই පැත්තේ එන්න හැදුවා විතරයි. නමුත් සතයක් අතේ නැතුව ඔබ දුකෙන් වේදනාවෙන් ඉඳලා කෝල් කරද්දී විලාකට කෝල් එක ආන්සර් කරන්නෙත් නැහැ. අනේ සෝරි මම පොඩ්ඩක් බිසි මම පස්සේ ගන්නම් හොඳේ කියලා ෆෝන් එක තියෙනවා. නමුත් ඒ අර පස්සේ ගන්නම් කියන එක කවමදාකවත් පස්සේ ගන්නම් වෙන්නේ නැහැ. බාලගිරි දෝෂේ වාගේ. කවමදාකවත් එන දවසක් නෙමෙයි ඒක. හලලූයා. උනමුත් අපේ දෙවියන් වහන්සේ ධම්මිසරයෙන් ආවව එසෙනග. ඒකාන්තාරයේදී අතරමං වෙච්ච සෙන ඒකාන්තාරයේදී පව උන්වහන්සේ වුන්ස් ගමගේ හිටියා. මිසරයේදී විතරක් නෙමෙයි උන්වහන්සේ ඒ අය සමග එහිදී සිටියා. ඒ කිරියෙන් පැනියෙන් පිරුණා වූ ඒ පොරොන්දු දේශයේදීත් උන්වහන්සේ උන් සමග සිටියා. කාන්තාරයේදීවත් උන්වහන්සේ උන් අතහැරියේ නැහැ. ගිනි ටැඹක් වෙලා උන්වහන්සේ උන්ට මඟ පෙන්නුවා. ඒ වගේම වල්ලාකුලක් වෙලා උන්වහන්සේ උන්ට මඟ පෙන්නුවා. ඒ නිසා මගේ සහෝදරයා සහෝදරිය අපේ දුකේදී අපේ තනිකමේදී අපේ දුෂ්කරම අවස්ථාවේදී අපේ ජීවිතේ දුෂ්කරම කාල පරිච්ඡේදයේදී අපට මඟ පෙන්නන අප ගාම සිටින එකම මිතුරා නම් අපේ දෙවියන් වහන්සේ. හලලූයා. දහවල් කාලේ වල්ලාකුලක් වාගේ ඉරෙන්වත් පිච්චෙන්ට ඉඩ නෑර. රාත්‍රී කාලේ ගින්න ටැඹක් වාගේ කිසිම සතෙක් සිව්පාවෙක් වුණත් උපද්‍රවයක් වෙන්න නොවන පිණිස අපිව ආරක්ෂා කරමින් අපිට මඟ පෙන්නමින් අප සමග සිටින දෙවියන් වහන්සේ අප සමග සිටින හොඳම යාළුවා උන්වහන්සේ. හලලූයා. කාන්තාරයේදී ඔබ තනි වෙලා නැහැ. උන්වහන්සේ ඔබ සමගයි. ඒ වගේම ඔබේ දුක ඔබේ වේදනාව ඔබේ හදවත තේරුම් ගන්න කෙනෙක් වෙන්න අවශ්‍යයි ඔබේ යාළුවා. ඔබේ දුක වේදනාව කිව්වට පස්සේ ඒ වෙලාවේ අඬන්න එපා ඉවසන්න ඉතින් කියලා පස්සේ දොරින් ගිහිල්ලා තවත් කෙනෙක් සමග ඔබේ දුක ගැන ඔබේ වේදනාව ගැන කියලා hina වෙන කෙනෙක්. ඔබේ දුර්වලකම ගැන අනුන් සමග කියවා hina වෙන කෙනෙක් නොවෙන්න අවශ්‍යයි ඔබේ යාළුවා. හලලූයා. ඔබේ අඩුපාඩුකම ගැන අන්න එක කතා කරන ඔබව ප්‍රසිද්ධියේ විවේචනය කරන කෙනෙක් නොවෙන්න අවශ්‍යයි ඔබේ යාළුවා. එයයි සැබෑ යාළුකම. හලලූයා. ඔබව හොඳින් තේරුම් ගත්ත ඔබව හොඳින් හඳුනන එකම කෙනා අපේ දෙවියන් වහන්සේ විතරයි මගේ සහෝදරයා සහෝදරිය. එදා නික්මයාම පොතේ 3 වෙනි පරිච්ඡේදයේ 7 වෙනි පදේ උන්වහන්සේ කියනවා තවද ස්වාමීන් වහන්සේ කතා කොට මිස්රේ වසන මාගේ සෙනගගේ පීඩාව සැබවින්ම දුටිමි. සැබවින්ම දුටිමි. අපේ වේදනාව අපේ තියෙන ප්‍රශ්නය දෙවියන් වහන්සේ හොඳට දකිනවා. අපේ දුක වේදනාව දකිනවා. ඔවුන්ගේ විධානවරු නිසා ඔවුන්ගේ මොරගැසීම් ඇසීමේ අපි කතා කරද්දී අපි කතා කරන දේ උන්වහන්සේ අසාගෙන සිටිනවා. හලලූයා.
අපි කතා කරද්දී වෙන ලෝකයක සිටින කෙනෙක් නෙමෙයි ඔහු. අපි දුකෙන් වේදනාවෙන් තනිකමෙන් අපි ප්‍රශ්නකින් ඉන්න වෙලාවේ. ඒ ප්‍රශ්නය උන්වහන්සේ දකිනවා, අපිව දකිනවා. අපි ප්‍රශ්නකින් ඉන්නවා කියලා උන්වහන්සේ දකිනවා. අපි ප්‍රශ්නකින් ඉන්නවා කියලා උන්වහන්සේට දැනෙනවා. මක් නිසාද ඔවුන්ගේ දුක් දනිමි. ඔවුන්ගේ දුක් දනිමි. හලලූයා. උන්වහන්සේට දැනෙනවා. උන්වහන්සේට පේනවා. උන්වහන්සේට අපි වැහෙනවා. උන්වහන්සේට අපිව දැනෙනවා. උන්වහන්සේ හොඳට දන්නවා. අපේ යහළුවට අපව හඳුනගන්න බැරි වෙයි. අපේ යහළුවට අපව තේරුම් ගන්නට බැරි වෙයි. අපේ දුක ඒ අය දකින්නේ නැහැ. අපේ ප්‍රශ්න ඒ අය හරියාකාරව අවබෝධ කරගන්නේ නැහැ. අපේ වේදනාව ඒ අයට දැනෙන්නේ නැහැ. නමුත් අපේ ස්වාමීන් වහන්සේට, අපේ දෙවියන් වහන්සේට, මගේ සහෝදරයා සහෝදරිය, අපේ දුක වේදනාව අපේ කඳුල ඒ හොඳට දැනෙනවා, හොඳට ඇහෙනවා. අපි වේදනාවෙන් කෑ ගහද්දී, ඔබ අමාරු වෙලා වේදනාවෙන් ඔබ කෑ ගහද්දී එහා පැත්තේ ඔබේ යහළුවා, ඔබේ එහා පැත්තේ නිදාගෙන ඉන්න යහළුවා හොඳට ගොරෝ නිදාගෙන ඉදී. හලලූයා. නමුත් උන්වහන්සේ ඔබේ එහා පැත්තෙන් උන්වහන්සේ නැහැ කියලා ඔබ හිතුවට, උන්වහන්සේ ස්වර්ගයේ ඉන්නේ කියලා ඔබ හිතුවට, ඔබේ මොර ගැසීම, ඔබේ වේදනාව, ඔබේ ගාවිනාව ස්වාමීන් වහන්සේට හොඳට ඇහෙනවා. ඒ වගේම උන්වහන්සේට ඒක දැනෙනවා. උන්වහන්සේගේ හදට ඒක දැනෙනවා. එතකොට උන්වහන්සේ දන්නවා ඔබේ වේදනාව මොකක්ද කියලා. උන්වහන්සේ දන්නවා, උන්වහන්සේට හැඟෙනවා ඔබේ ප්‍රශ්නේ මොකක්ද කියලා. උන්වහන්සේට දැනෙනවා, උන්වහන්සේට හැඟෙනවා ඔබේ දුෂ්කරතාවය මොකක්ද. ඔබ දුර්වලුනේ කොහොමද? ඔබ මොන වගේ කෙනෙක්ද? ඔබේ හදවත මොන ආකාරයේද කියලා උන්වහන්සේ හඳුනනවා, උන්වහන්සේ දන්නවා. ඒ නිසා උන්වහන්සේ, ඒකයි උන්වහන්සේ කාන්තාරෙදිවත් ඔබව අමතක කරන්නේ නැත්තේ. ඒ නිසා උන්වහන්සේ කාන්තාරෙදිවත් ඔබ තනි නොකරන්නේ. ඔබ සමගම සිටින්නේ. ඔබට මඟ පෙන්වන්නේ, ඔබට ශක්තියක් දෙන්නේ. හලලූයා. සමහර වෙලාවට අපිටත් අපේ යහළුවගේ වටිනාකම අපිට අමතක වෙන අවස්ථාවන් අපිටත් තිබෙනවා. සමහරලාට අපේ යහළුවන්ගේ මදිපාඩුකම් නිසා ඒ අය එක්ක බොහෝ විට අපි තරහ වෙනවා, කෝන්තර ඇති කර ගන්නවා, බොහෝ විට බැනවදිනවා. නේද? බොහෝ විට දාලා යනවා. බොහෝ වෙලාවට අපිම ඒ අයව පාවලා දෙනවා. ඒ වගේ දා පේත්‍රසුත් ජේසුස් වහන්සේව එක වතාවක්ද නැහැ, 3 වතාවක්ම පාවලා දෙනවා. 3 වතාවක්ම පාවලා දෙනවා. ප්‍රතික්ෂේප කරනවා. මෙච්චර උන්වහන්සේ එක්ක ඇවිද්ද, උන්වහන්සේ සමග සිටිය, උන්වහන්සේ එක්ක ස්වර්ග රාජ්‍යයේ විනිශ්චයසනේ උන්වහන්සේ සමග හිඳගන්න පවා උන්වහන්සේ පොරොන්දු දුන්නා වූ, බලාපොරොත්තු දුන්නා වූම පේත්‍රස්. ඒ වගේම පේත්‍රස් තුලින් ස්වාමීන් වහන්සේ සභාව පටන් ගන්නවායි කියලා බලාපොරොත්තු දුන්න පේත්‍රස්ම උන්වහන්සේව ප්‍රතික්ෂේප කරනවා 3 වතාවක්. 1 වතාවක්ද නැහැ, 2 වතාවක්ද නැහැ, කොච්චර වතාවක්ද? 3 වතාවක්. උන්වහන්සේගේ මරණයෙන් පස්සේ ඒ විතරක් නෙමෙයි, මරණයේදීවත් උන්වහන්සේ ළඟින් හිටියේ නැහැ. උන්වහන්සේට කසපහර ගහද්දී පේත්‍රස් ළඟින් හිටියේ නැහැ. උන්වහන්සේට ඇන පහර ගහද්දී පේත්‍රස් ළඟින් හිටියේ නැහැ. උන්වහන්සේව මරණයට පත් කරද්දී මේ සෙනග පේත්‍රස් ළඟින් හිටියේ නැහැ. උන්වහන්සේ සමගම හිටියා. උන්වහන්සේ හැමදේම කියලා දුන්නා. හලලූයා. පේත්‍රස් උන්වහන්සේ සමග හිටියේ නැහැ. අපිත් සමහර වෙලාවට අපි කොච්චර අපේ යහළුවන්ගෙන් ගොඩක් දේවල් බලාපොරොත්තු වුණත්, අපේ යහළුවන්ගෙන් අපිව අතාරින්නේ නැති බව, අපි සමගම සිටින්නා බව, අපි දුකේදීත් සතුටේදීත් අපි සමගම හිඳින බවට අපි බලාපොරොත්තු වෙන අපේ යහළුවා ගාවම අපිත් සමහර වෙලාවට ඉන්නේ නැතුව ඇති. එයාගේ දුකේදී අපි යාට පිහිට වෙන්නේ නැති අවස්ථාවන් බොහෝ ඇති.
ඒ අය බොහෝ තැන්වලදී අපේ දුකේදී වේදනාවදී අපිට පිහිටුන අවස්ථාවක් නැති නමුත් එයාගේ දුකේදී වේදනාවදී අපි එයාව මගහැරලා ගිය අවස්ථාවක් නැති. එයාව එපා කියලා ගියපු අවස්ථාවක් නැති. අම්බෝ මේ වගේ ප්‍රශ්නක ඉන්න එයා ගාවට ගිහිල්ලා මටත් වැරදිනාම ගාව ගන්න තමයි වෙන්නේ. මගෙත් අත පුච්ච ගන්න තමයි වෙන්නේ. ඒ නිසා මොකද කරන්නේ අපි ඈත් වෙලා ඉන්නවා. යාළුවෙක් ප්‍රශ්නකිද්දී අපි ලං වෙන්න කැමති නෑ අපිත් පිච්චෙයි කියලා. හලලූයා. ඒ නිසා අපිත් අර පේත්‍රස් ජේසුස් වහන්සේව පවා ප්‍රතික්ෂේප කළා වාගේ අපේ යහළුවන්ව ප්‍රතික්ෂේප කළ බොහෝ අවස්ථාවන් නැති. අපි ගාම සිටපු අය අපිටම ආශිර්වාදයක් වුණ අය බොහෝ විට අමතක කරලා ඇති. බොහෝ විට අමතක කරලා ඇති. හලලූයා. අපිට මතක අපි කරපු දේ විතරයි. අපිට හැමදාම මතක හිටින්නේ අපි කරපු දේ විතරයි. අපිට කවමදාකවත් මතක හිටින්නේ ඒ අය අපිට කරන දේවල්. ආමෙන්. හලලූයා. ඉතින් අපිත් පේත්‍රස් වගේ ප්‍රතික්ෂේප කරලා ඇති නෑ මම හඳුනන්නේ නෑ මම හඳුනන්නේ නෑ මම හඳුනන්නේ නෑ. ඒ වගේම මරණයේදීවත් ළඟින් ඉන්නේ නැතුව දාලා යන්නේ නැති. කොයිතරම් දාලා ගියාද කියනවා නම් වෙරළුනොත් එහාට ගිහින් ආපහු පරණ රස්සාවටම ගිහිල්ලා වෙන යාළුවෝ හොයාගෙන ගිහිල්ලා ආය පරණ රස්සාවට ගිහිල්ලා තමාව ආලේප කරා වූ තැනින් ඔබට ගිහිල්ලා තමාව ආලේප කරේ තමාව පුරුදු පුහුණු කරේ දෙවියන් වහන්සේගේ වෙනම වැඩකට. නමුත් එතනින් ඔබට ගිහිල්ලා දැන් යාළුවොත් එක්ක මාළු අල්ලනවා මුහුදේ. නමුත් මගේ සහෝදරයා සහෝදරිය අපිට ඉන්නේ කොතරම් හොඳ මිත්‍රයෙක්ද කියනවා නම් උන්වහන්සේ කොයි තරම් අප දාලා යන උන්වහන්සේ මරණයේදීවත් උන්වහන්සේ අපව අත්හරින්නේ නැහැ. උන්වහන්සේ මැරුණත් නැවත නැගිටලා අපිව හොයාගෙන ආව දෙවියන් වහන්සේ. මැරුණත් නැවත නැගිටලා පේත්‍රස්ගේ උන්වහන්සේගේ අනිකුත් ගෝලයන් වයි හොයාගෙන වෙරළට ආපු දෙවියන් වහන්සේ. උන්වහන්සේගේ අපේ මිත්‍රකමට බාධා කරන්නට මරණයටවත් බෑ. උන්වහන්සේගෙන් අපිව වෙන් කරන්නට මරණයටවත් බෑ. උන්වහන්සේ මැරුණත් නැවත නැගිටලා හොයාගෙන ආවා. උන්වහන්සේ වෙරළ හිඳගෙන උන්වහන්සේ දා යොහාන් 21 වෙනි පරිච්ඡේදයේ වෙරළ හිඳගෙන පේත්‍රස් නැවත එනතුරු බලාගෙන සිටිනවා. නැවත ගොඩට එනතුරු බලාගෙන සිටිනවා. ඒ මාළු අල්ලන එක නවත්තලා උන්වහන්සේ වෙතට නැවත එයි කියන බලාපොරොත්තුවෙන් උන්වහන්සේ වෙරළ හිඳගෙන ඉන්නවා. අලුත් කෑම සමග අලුත් පොරොන්දු සමග ජේසුස් වහන්සේ ඔබ එනකම් බලාගෙන සිටිනවා. හලලූයා. ජේසුස් වහන්සේ එදත් අදත් සදා කාලයටමත් ඔබේ පියාණන් වහන්සේ ලෙසම ඔබේ හොඳම යහළුවයි මගේ සහෝදරයා සහෝදරිය. ජේසුස් වහන්සේ තුළ සිටියදී පොඩි අඩුපාඩුවකට පොඩි දුර්වලකමට පොඩි වැරද්දකට ඔබ දාලා යන්නේ නැති. හඳුනන්නේ නැහැ කියා බොහෝ දෝෂාරෝපණ රගන්නේ නැති. බොහෝ දොස් කියන්නේ නැති. හලලූයා. නමුත් මගේ සහෝදරයා සහෝදරිය තාමත් ඔබ නැවත එනතුරු වෙරළ හිඳගෙන ඔබේ යහළුව බලාගෙන ඉන්නවා. ඔබ නැවත එනතුරු ඔබේ අඩුපාඩුකම් පස කළා. ඔබේ තා දුර්වල වුණ බවත් ඔබ කොයිතරම් ප්‍රතික්ෂේප කරත් ඔබ එනතුරු ඔබේ යහළුව බලාගෙන ඉන්නවා. මගේ සහෝදරයා සහෝදරිය ජේසුස් වහන්සේ කියන්නේ ඔබේ නිවසයි. ජේසුස් වහන්සේ කියන්නේ ඔබේ නිවසයි. හලලූයා. ජේසුස් වහන්සේ වෙතට එන්න. නැවත ඔබේ නිවසට එන්න. නැවත ඔබේ හොඳම මිත්‍රයා වෙතට එන්න. කවමදාකවත් ඔබට නොවරදින පිණිස කවමදාකවත් ඔබ විනාශ නොවන පිණිස උන්වහන්සේ ඔබව බලාගන්න යනවා. ඔබ බලාගන්න යනවා. ආශිර්වාද කරන්න යනවා. ඔබ සමගම ඉන්න යනවා. එනිසා හැරී එන්න.
උන්වහන්සේ බලාගෙන සිටිනවා. තවත් අලුත් කෑම සමග අලුත් පොරොන්දු සමග උන්වහන්සේ ඔබව සදාකාලයටම ජීවත් කරවන පිණිස පැමිණ සිටිනවා. මාගේ සෙනගගේ පීඩාව සැබවින්ම දුටිමි. ඔවුන්ගේ මොර ගැසීම ඇසීමි. ඔවුන්ගේ දුක් දනිමි. එනිසා කිරියෙන් පැනී නිප ඉතිරෙන යහපත් වූ විශාල උදේශයකට පමුණුවන්ට බැස්සෙමි. යහපත් වූ විශාල දේශයකට පමුණුවන්ට බැස්සෙමි. දෙවියන් වහන්සේ මෝසෙස්ට 3 වෙනි පරිච්ඡේදයේදී කිව්වා. නික්මයම. මගේ සහෝදරයා සහෝදරිය, ඔබ මා වෙනුවෙන් ජේසුස් වහන්සේ මෙන්න පොළවට බැසවුත් හමාරයි. උන්වහන්සේ කුරුසියේ ඔබ වෙනුවෙන් ඔබ විඳින්නා වූ දුක, ඒ වේදනාව, විපත්ති වෙනුවෙන් උන්වහන්සේ ඉදිරිපත් වෙලා ඔබට කිසි විලසකින් විනාශයක් නොපෙනෙන පිණිස උන්වහන්සේ ඉදිරිපත් වෙලා උන්වහන්සේ මරණයටපත් වෙලා උන්වහන්සේම ජීවිතේ පූජා කරලා ඔබව මාව මුළුමනින්ම දැන් නිදහස් කොට හමාරයි. නිදහස් කළා වූ දෙවියන් වහන්සේ වෙතට එන්න. නිදහස් කළා වූ ජේසුස් වහන්සේ වෙතට එන්න. හලලූයා. නැවත හැරී එන්න. උන්වහන්සේ බලාගෙන සිටිනවා. උන්වහන්සේ බොහෝ බලාපොරොත්තු සමග ඔබ එනතුරු බලාගෙන සිටිනවා. බොහෝ අලුත් දේවල් ඔබ සමග කරන පිණිස උන්වහන්සේ බලාගෙන සිටිනවා. බොහෝ අලුත් වූ පොරොන්දු ඔබට දෙන පිණිස උන්වහන්සේ බලාගෙන සිටිනවා. බොහෝ අලුත් දේවල් ඔබ සමග ඔබ තුළින් කරන පිණිස උන්වහන්සේ බලාගෙන සිටිනවා. හැරියෙන්න උන්වහන්සේ වෙරළ බලාගෙන ඉන්නවා. එදා පේත්‍රස් එනතුරු බලාගෙන සිටියා වාගේ. ආමේන්. ආමේන්. එනිසා අද දවසේ සිට ඔබේ හොඳම යාළුවා ජේසුස් වහන්සේ කරගන්න. ඔබේ දුක වේදනාව අපේ සියල්ල උන්වහන්සේ සමග බෙදා ගන්න. ඔබ උන්වහන්සේ සමග විහිළු කරන්න, උන්වහන්සේ එක්ක ගීත ගායනා කරන්න, උන්වහන්සේ එක්ක නටන්න, උන්වහන්සේ එක්ක සතුටු වෙන්න. ජේසුස් වහන්සේ ඔබේ මිත්‍රයා. උන්වහන්සේ ඔබට ආදරේ. ඔබ කියන තරම් ඉක්මනට උන්වහන්සේ ඔබ දඬුවම් කරන්න යන්නේ නැහැ. ඔබ බය වෙන්නේ ඒක හොඳ දෙයක්. ඇයි ඔබට ඔබේ යහළුවා නැති වෙයි කියලා බය වෙන්න. උන්වහන්සේ ජේසුස් වහන්සේ ඔබව දාලයයි කියලා නෙමෙයි. ජේසුස් වහන්සේ ඔබව දඬුවම් කරා කියලා නෙමෙයි. නමුත් ජේසුස් වහන්සේ ඔබව දාලයයි, ඔබව නැති වෙයි. ජේසුස් වහන්සේගෙන් මාව ඈත් වෙයි කියන බයට ඔබ උන්වහන්සේ ඉදිරියේ හරි දේ කරන්න. උන්වහන්සේ දඬුවම් කරයි කියන බයට නෙමෙයි. ඔබට මට උන්වහන්සේ නැති වෙයි කියන බයට. උන්වහන්සේ අපට සිටිනවා නම් මගේ සහෝදරයා සහෝදරිය, මේ ලෝකේ නැති වුණත් අපට කමක් නැහැ. උන්වහන්සේ අපට සිටිනවා නම් මගේ සහෝදරයා සහෝදරිය, අපට සියල්ල තියෙන්න යනවා. මක් නිසාද? උන්වහන්සේ, අපේ ජේසුස් වහන්සේ අපේ සියල්ලයි. අපිව සතුටු කරන්න දන්නේ උන්වහන්සේ. අප ප්‍රීතිමත් කරන්න පුළුවන් උන්වහන්සේට පමණයි. අපේ දුක වේදනාවෙන් අප සනසන්න පුළුවන් උන්වහන්සේට පමණයි. අපට ජය දෙන්න පුළුවන් උන්වහන්සේට පමණයි. අප ලෙඩේදී රෝගයේදී අපිව සුව කරන්න පුළුවන් අපේ ජේසුස් වහන්සේට පමණක්මයි. හලලූයා. කවුරු අපිව දාලා ගියත් අපිව තනි නොකරන දෙවියන් වහන්සේ උන්වහන්සේ. සෑම සියලු මොහොතකම අපි කොහේ හිටියත් කොහේ ගියත් අපේ ළඟින්ම සිටින්න පුළුවන් අපේ යාළුවත් දෙවියන් වහන්සේ පමණයි. ජේසුස් වහන්සේ පමණයි. උන්වහන්සේ සැබවින්ම ජීවමානයි. උන්වහන්සේ සැබවින්ම අප සමගයි. අප තුලයි. අප කෙරෙන් වෙන් වෙන්නේ නැති තරම් උන්වහන්සේ අප සමගයි. මරණයටවත් කිසි දෙයකටවත් උන්වහන්සේව අපෙන් වෙන් කරන්න බෑ. උන්වහන්සේ මරණයත් පසු කරලා අප ඉදිරියට ආවා වූ වහන්සේ. හලලූයා. දෑත් ඔසවා දෑත් විවරකට මොනම හදවතින් උන්වහන්සේ පිළිගන්න. අද දවසේ ඔබ දෑස් වසාගෙන ඔබේ දෑත් විහිදහාගෙන
ඒ ප්‍රේමය දෙවියන් වහන්සේ පිළිගන්ට. ඔබේ හොඳම යහළුවාව. හලලූයා. ඔබ තනි නොකරන ඔබ සමග සිටින යහළුවෙක් වාගේ ඔබේ ජේසුස් වහන්සේ ඔබ අද දවසේ පිළිගන්න. හලලූයා. ස්වාමිනී ඔබයි මගේ මිත්‍රයා. මාව තනි නොකරන මගේ දුකේදී, මගේ සතුටේදී, මගේ සැපේදී, මගේ වේදනාවදී, මගේ ජීවිතයේ සියලු දුෂ්කර අවස්ථාවලදී පවා මා ළඟින්ම සිටමින්, මාව ඔසවමින්, මාව දරා ගනිමින්, මාව ශක්තිමත් කරමින්, මාව දිරිමත් කරමින්, මාව ඉදිරියටත් ඉහළටත් රැගෙන යන මගේ දෙවියන් වහන්සේ ඔබයි ස්වාමිනේ. මා බලාපොරොත්තු තබන්නේ ඔබ වහන්සේ කෙරෙහි පමණයි. මගේසද ඔබ වහන්සේ මොන යහළුව මා ප්‍රතික්ෂේප කළත්, මොන අය මාව පාවල දුන්නත් ස්වාමිනේ, මගේම පවුලේ අයට වඩා, මගේම යහළුවන්ට වඩා නමුත් මගේ දෙවියන් වහන්සේ ඔබ වහන්සේ කිසි දිනක මාව ප්‍රතික්ෂේප නොකරන දෙවියන් වහන්සේ, මාව පාවල නොදෙන දෙවියන් වහන්සේ. ඒ නිසා ස්වාමිනේ අපි බාර වෙනවා නම් බාර වෙන්නේ ඔබ වහන්සේටයි. යහළුවෙක් කියා කඳ ගසනවා නම්, ආශ්‍රය කරනවා නම් අපි සැබවින්ම යහළුවෙක් ලෙස ආශ්‍රය කරන්න යන ඔබ වහන්සේවයි. සැබෑ මිත්‍රයා ඔබයි ස්වාමිනේ. සැබෑ මිත්‍රයා ඔබයි. අපි හඳුනන අපේ දුක බෙදාගන්න, අපේ වේදනා බෙදාගන්න අප වෙනුවෙන් මැරුණ පවා. අප වෙනුවෙන් මැරුණා වූ දෙවියන් වහන්සේපයි. අප වෙනුවෙන්ම මැරුණා වූ අපේම මිත්‍රයාපයි. ඒ විනාශයෙන්, ඒ මරණයෙන් අප නිදහස්කට අපේ ජීවිතවලට ආශිර්වාදයක් ලෙස සදාකාලෙන් සදාකාලටම අප සමග සිටින පිණිස පැමිණියා වූ ජේසුස් වහන්සේ ඔබමයි. ඔබයි අපේ මිත්‍රයා. ඔබයි අපේ ප්‍රේමය. ඔබයි අපේ ජීවනය. ඔබයි අපේ සියල්ල ස්වාමිනී. ඔබ වහන්සේ නැතිව අපිට එක හුස්මක්වත් තියෙන්ට යන්නෙත් නෑ. ඔබ වහන්සේ නැතිව අපිට කිසි මොහොතක් වටින්ට යන්නේ නෑ මගේ දෙවියන් වහන්සේ. මක් නිසාද ඔබම පමණක්මයි අපේ මේ දෙවියන් වහන්සේ. ඔබට ප්‍රශංසා වේවා. ඔබට මහිමය වේවා. ඔබට නමස්කාර වේවා ස්වාමිනී. අපි හැම කෙනෙක්ම අද දවසේ වහන්සේට බාර වෙනවා. ඔබ වහන්සේ අද පටන් සදාකාලෙන් සදාකාලම අපේම මිතුරෙක් වාගේ, අපේම හොඳම මිතුරෙක් වාගේ අපේ ළඟින් සිටින සේක්වා. සියල්ල හදවත විවර කොට ඔබ වහන්සේ සමග සියල්ල බෙදාගන්නට, කිසිවක් ඔබ වහන්සේගෙන් සංගවා නොතවා ගන්නට ඔබ වහන්සේ අපට මඟ පෙන්වන සේක්වා. ඔබ වහන්සේම අප සමග වේවා. නාසරේ යේසුස් වහන්සේගේ නාමයෙන් ස්වාමිනී මගේ දෙවියන් වහන්සේ ඔබ වහන්සේගේ පූජකවරිය ලෙස මම මේ සෙනඟට ආශිර්වාද කරනවා. අද දවසේ නිරාහාරයෙන් ඔබ වහන්සේගේ මුහුණ සෙව්වා වූ සෙනඟ වෙත ඔබ වහන්සේ ප්‍රකාශ වේවා. එයාගේ ස්වාමීන් වහන්සේ යාඥාවන් ඔබ වහන්සේ අසා, එයාගේ මොර ගැසීම් ඔබ වහන්සේ අසා, එයාගේ දුක, වේදනාවන් ඔබ වහන්සේ දැනගෙන ස්වාමීන් වහන්සේ සියල්ල තුලදී ඔබ වහන්සේ ආශිර්වාද කෙරේවා. ඔබ වහන්සේගේ ස්වර්ගයේ මෙය කෙරී විවර වේවා. ඔබ වහන්සේගේ ආත්මය මෙය කෙරී නිදහස් කෙරේවා. ඔබ වහන්සේගේ තේජස බබලාවා. ඔබ වහන්සේගේ මුහුණ මෙය කෙරී බබලාවා. ස්වාමිනී උදේදිත් රාත්‍රියේදිත් ස්වාමීන් වහන්සේ නින්දෙදිත් පිබිදීමේදිත් ඕ ස්වාමීන් වහන්සේ හලලූයා ඇතුළට එීමේදිත් පිටතට යාමේදිත් සදාකාලින් සදාකාලටමත් හලලූයා ඕ ස්වාමීන් වහන්සේ මේ අය වෙතටත් මෙයාගේ දරුවන් වෙතටත් දරුවන්ගේ දරුවන් වෙතටත් පරම්පරා ස්වාමීන් වහන්සේ පරම්පරාවන් පුරාවට ඔබ වහන්සේගේ ආශිර්වාදය වේවා. ඔබ වහන්සේගේ මුහුණ, ඔබ වහන්සේගේ තේජස මේ අය කෙරෙහි පැමිණේවා. ආශිර්වාදයෙන් වේවා. ජේසුස් වහන්සේගේම නාමයෙන්. ජේසුස් වහන්සේගේම නාමයෙන්. ආමේන්. හොඳයි ඔබ හැම කෙනෙක්ටම ජේසුස් පිහිටයි.